නමෝ බුද්ධාය. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද දින සම්බුදු සිත කසිරිය සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ 61 වන උපන්දින යෙදෙන තම ස්වාමි පුරුෂයාට සෙත් පැතීම පිණිස ඉසුරු ටෙක්ස්ටයිල්ස් නවනගරයේ තඹුත්තේගම යන ලිපිනේ පදිංචි බිරිඳ සහ කලන මිතුරන් පිරිස ඒකරාශී වෙලා තමයි ප්‍රධාන අරමුණ බවට පත් වෙලා තියෙන පින්වත්නි, උපන්දිනයේ යෙදෙන තම ස්වාමි පුරුෂයාට සෙත් පැතීම පිණිස. ඉතින් අද දවසේ මේ පින්වතුන්ගේ ජීවිතේ පින්වත්නි උදාර පිනක් රැස් වෙන්නේ ධර්ම දානමය වශයෙන්. අපි සසරේ කන්න බොන්න දීලා ඇති, ගෙවල් දොරවල් දීලා ඇති, යාන වාහන දීලා ඇති පින්වත්නි. ඒ නිසා සමහර විට අපිට ඒ දේවල් සුළු උත්සාහයක යෙදෙනකොට සමහර අයට සාර්ථක වෙනවා. සමහරට පෙර ජීවිතේ ඒ වගේ දේවල් පින්කම් වල නියලී වාසය කළා. නමුත් පින්වත්නි, මේ කලාතුරකින් පහළ වෙන ආශ්චර්ය මනුෂ්‍ය රත්නයගේ ගුණ සම්පatti වලට හිත පහදිනවා කියන එක ඒ සියලු දේට වඩා දුර්ලභ දෙයක්. ඒ ආශ්චර්ය ස්වාක්කාත සම්දිට්ඨික දහමකට හිත පහදිනවා කියන එක ඊටත් වඩා හරි දුර්ලභයි. ඒ සුපටිපන්න උජුපටිපන්න ශ්‍රාවක සංඝ පිරිසත් තේරුම් අරගෙන සරණ යනවා කියන එක හරි දුර්ලභයි. ඒතර ඒ වගේ බලන්න සමහරලාට මේ ලෝකේ සමහරලාට මේ පෘථුවියම මිලදී ගන්න පුළුවන්, සල්ලි දීලා ගන්න පුළුවන් කට්ටිය මේ ලෝකේ ඇති. නමුත් ඒ අයට බුදුරජාණන් වහන්සේ ගැන පහදින මානසික කුසලතාවය නැහැ. ධර්මයේ සංගයා ගැන පහදින මානසික කුසලතාවය නැහැ. සමහරලාට වාහන, සමහරලාට 100 200 300 තියෙන මිනිස්සු ඇති. සමහරට මේ ෆ්ලයිට් පවා සමහරට 10 15 20 තියෙන මිනිස්සු ඇති. සමහර නමුත් මේ මිනිස්සුන්ට එච්චර සල්ලි තිබුණත්, ප්‍රසිද්ධ වුණත්, ප්‍රසිද්ධ සමාගම් තිබුණත්, නමුත් ඒ අයට තෙරුවන් ගැන පහදින කුසලතාවය නැහැ. එහෙනම් ඒ හැකියාව තියෙන ඊටාම දුර්ලභ සුළු පිරිසකට සමහරට ඔබ ඒ වාසනාවන්ත කෙනා. ඔබේ දුර්ලභ දායාද ලබාගෙන ඔබට දුර්ලභ දෙයක් ලැබිලා තියෙන ඔබේ මනසට. සසරේ මොකද්ද පිරු පිනකට දිනු කළ ගුණධර්මයකට ලැබිච්ච මානසික හැකියාවක් ඒක. ඒ නිසා මේ ජීවිතයේ තියෙන භෞතික සම්පත් නොවේ ඔබ ඊළඟ ජීවිතය සුවපත් කරවන්නේ. අන්නේ දුර්ලභ වූ ශ්‍රද්ධාව විසින් ඔබ සුවපත් කරවනවා. ඒ දුර්ලභ ශ්‍රද්ධාවයි ඔබ සසර පුරා සුවපත් කරලා තියන්නේ. අන්නේ ශ්‍රද්ධා ධනය. ඒ නිසා මේ ජීවිතය සුවපත් කරගන්නේ අවශ්‍ය භෞතික දේවල් අපි ගොඩනගමින් සසර පුරාම සුවපත් කරවන ශ්‍රද්ධා ධනය ඔබ ඔබේ සිතිත් ඇති කරගෙන දෙව් මිනිස් ලෝකයාගේ සිතේ උපද්දල් දෙන්නට ඔබ යම් මහන්සියක් ගත්තොත්, කැපකිරීමක් කරොත්, එන සසර පුරා ශ්‍රද්ධා ධනයේ හිමිකරුවෙක් වෙන උදාර පින තමයි ඔබ මේ රැස් කරන්නේ. එනංගනි ශ්‍රද්ධා ධනයේ හිමිකරුවෙක් වෙන පිනයි නිරන්තරයෙන් අපි කරගන්න මහන්සි ගන්න ඕන. ඒ නිසා මේ ධර්ම දානේ දෙන පිරිස පින්වත්නි සසරම සුවපත් කරවන ශ්‍රද්ධා ධනයේ හිමිකරුවෙක් කරවන
උදාර පිනක් ධර්ම දානමින් රැස් කරනවා කියලා සතුටු වෙන්න. ඒ නිසායි Taman රැස් කරන උදාර පින ගැන සතුටු වෙමින් පින්වත්නි අපි මේ දිනවල විශේෂයෙන්ම සම්බුදු සිත කස්සිරිය සදහම් දේශනා මාලා යටතේ අපි කතා කරමින් හිටියේ කුමක්ද? එදා සර්වඥයන් වහන්සේ සර්ව රාජ බවට පත් වෙද්දී සියල්ල දන්නා සියල්ල දකිනා අවබෝධී රජුන් බවට පත් වෙද්දී ඒ චිත්ත සංතානය තුළ පැන නැගුණු උදාර දසබල ඥානයන් පිළිබඳව. එතකොට විශේෂයෙන් මේ දිනවල අපි කතා කළා තථාගතයන් වහන්සේට මේ විවිධ පුද්ගලයන් පිළිබඳව ඒ විවිධ පුද්ගලයන්ගේ ස්වභාවයන් පිළිබඳව තථාගතයන් වහන්සේට අවබෝධයක් තියෙනවා. හරි ආශ්චර්යයි. අදවසිත් අපි කතා කරන්න පින්වත්නි අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙ දැකපු පුද්ගලයන් ගැන දැකපු ලස්සන සුන්දර දහම් කරුණු ටිකක්. භාගතුනා දේශනා කළා තයෝමේ භික්කවේ පුද්ගලා සන්තෝ සංවිජ්ජවාන ලෝකස්මි. කතමේ තයෝ පුද්ගලයෝ තුන් දෙනෙක් දකිනවා. භූත බහනි, පුප්ප බානි, මදු බහනි. පින්වත් මහන්නේ මේ පුද්ගලයෝ තුන් දෙනෙක් ලෝකේ දකින්න ලැබෙනවා. ඒ තුන් දෙනා කවුද? භූත බහනි, පුප්ප බහනි, මදු බහනි. කතමෝච භික්කවේ පුද්ගලෝ ගූත බහනි. මේ ගූත කියන වචනේ පාවිච්චි කරන පින්වත්නි අසුචි වලට. ඉද භික්කවේ ඒකච්චෝ පුද්ගලෝ සබග්ගතෝවා පරිසග්ගතෝවා ඥාති මජ්ජගතෝවා පූග මජ්ජගතෝවා රාජකුල මජ්ජගතෝවා අබිනීතෝ සක්කි පුට්ටෝ ඒහම්මෝ පුරිසයන් ජානාසි. පින්වත් මහණෙනි මේ ගූතබානි පුද්ගලයා කියන්නේ කුමක්ද? කවුද? පින්වත් මහණෙනි මේ ඇතැම් පුද්ගලයා සභාවකට ගියත් පිරිසක් අතරට ගියත් ඥාති මැදට ගියත් සේනා මැදට ගියත් රජකුලයන් මැදට ගියත් ඒ පිරිස අතරදී සාක්ෂි විමසද්දී යමක් දන්නවා නම් එය කියන්න කියලා කිව්වට පස්සේ එතකොට නොදන්න දේ ගැන දනිමි කියනවා නම් ඒක බොරුවක්. නොදන්න දේවල් ගැන දනිමි කියනවා නම් බොරුවක්. දන්න දේ ගැන නොදමී කියනවා දන්නේ නෑ කියනවා නම් ඒක බොරුවක්. නොදැක්ක දේ ගැන දකිමි කියලා කියනවා නම් බොරුවක්. දැක්ක දේ ගැන නොදකමි දැක්කේ නෑ කියලා කියනවා නම් බොරුවක්. මේ විදියට Taman නිසා වේවා අනුන් නිසා වේවා Tamanට ලැබෙන පොඩි ලාභයක් නිසා වේවා බලන්න. එතකොට Taman නිසා බොරු කියන්නත් පුළුවන්, අනුන් නිසා බොරු කියන්නත් පුළුවන්, Tamanට ලැබෙන පොඩි ලාභයක් නිසා බොරු කියන්නත් පුළුවන්. දැන දැන බොරු කියනව නම් පින්වත් මහණනි මොහුට තමයි ගූත බහනි පුද්ගලයා කියලා කියන්නේ. අසූචි වැනි වචන ඇති පුද්ගලයා. එහෙනම් මෙහෙම පුද්ගලයෝ ලෝකේ ඉන්නවා. එහෙම පුද්ගල ස්වභාවයක් තථාගත බුදුන් ඉතින් දකිනවා. ත්‍රිපුද්ගලයන් මොකද්ද කියන්නේ? ගූත බහනි. අසූචි වැනි වචන ඇති. එහෙනම් බලන්න එතන මේ බොරු කියන කෙනාට බුදුරජාණන් වහන්සේ දෙන නාමය මොකද්ද? අසුචි. අසුචි වල ස්වභාවය චුට්ටක් තිබුණත් ගොඩක් තිබුණත් ගඳ ගඳමයි. පිළිකුල් සහගත බව පිළිකුල් සහගත බවමයි. ඒ නිසා පින්වත්නි බොරු කියන්න පුළුවන් කෙනාට මේ ලෝකේ කරන්න බැරි දෙයක් නෑ පින්වත්නි. නරක ඒවා. ඇයි ඒ? ඕන දෙයක් කළා අයියෝ මං කරේ නෑ කියන විතරයි තියෙන්නේ යාට. අයියෝ මං දන්නේ නෑ කියන විතරයි තියෙන්නේ යාට. බුදුරෙන් දේශනා කළේ ඒකයි. මේ බොරු කියන්න පුළුවන් කෙනාට කරන්න බැරි අකුසලයක් නෑ කියන. බොරු කියන්න පෙළඹිච්ච කෙනාට මොකද වෙන්නේ? කරන්න බැරි අකුසලයක් නෑ කියන.
ඒ නිසා රාහුලයන් වහන්සේට බුදුරජාණන් වහන්සේ අම්බලට්ටික රාහුලවත් සූත්‍ර දේශනා කළා. ඒ නිසා රාහුල දැන බොරු නම් කියන්න එපා රාහුලය කිව්වා. මේ දැන බොරු කියන කෙනාගෙන් ලස්සන කියද්දි උපමා ටිකක් කියනවා. ඔන්න මේ භාග්‍යතුන් වහන්සේ විහාරයට වඩිනකොට පින්වත්නි පොඩි වතුර මුට්ටියක් තිබුණා. පාදක සෝද ගන්න. ඒතර බුදුරජාණන් වහන්සේ ඒක තිබිච්ච වතුර වලින් පාස් දෝණය කරගත්තේ පුටුවේ වාඩි වෙලා. එතකොට පාදෝණය කරගත්තට පස්සේ වතුර ස්වල්පයක් ඉතුරුනා. රාහුල වහන්සේ ළඟට ගෙනලා ඇහුවා රාහුල් පේනවද මේ මුට්ටි වතුර චුට්ටයි තියෙන? එහෙමයි ස්වාමීනි. ඔය වගේ තමයි කිව්වා. යම් කෙනෙකුට රාහුල දැන බොරු කියන්න පුළුවන් නම් එයාගේ ಗುಣ කියන ඒවා හරිය අල්පයි කිව්වා. ඒ කියන්නේ නේද බොරු කියන්න පුරුදු වෙච්ච කෙනාගේ හිත ඇතුලේ මොකද වෙන්නේ? ಗುಣ සම්පatti කියන ඒවා. දියුණු වෙන්නේ නැහැ පින්වත්. නැසි යනවා. ඇයි? වැරදි දේවල් කර කියන්නේ බොරුමයි. යම් කෙනෙක් ඉන්න බොරු කියන්න බෑ. කැමති නෑ. ලැජ්ජයි. විපාකෙට බයයි. එහෙම හුරු වෙච්ච කෙනෙක් ඉන්නවා. ඒකේ නම් මොකද වෙන්නේ? ඒකේ නා බොරු කියන්න බැරි කමට අනිත් ಗುಣධර්ම දියුණු කරගන්නවා යා. සමහර අය ඉන්නවා එහෙම. බොරු කියන්න බැරි කමට ಗುಣධර්ම දියුණු කරනවා. යම් කෙනෙක් මේ බොරු කියන්න ලැජ්ජාවක් නැත්නම් විපාකෙට බයක් නැත්නම් ඕන වැරද්දක් කළා හංගගෙන ඉන්න පුළුවන් එයාට. නෑ කියන්න විතරයි තියෙන්නේ. අයියෝ මං කරේ නෑ. අයියෝ මං දන්නෙත් නෑ. ඒතර යාගේ ಗುಣ මොකද වෙන්නේ? ಗುಣ විනාශ වෙවි යනවා. ඊළඟ බුදුරජාණන් වහන්සේ කුමද්ද කරේ? අර ස්වල්පයක් තියෙන දිය පොඩ්ඩ විසිකලා. රාහුල පේනෝනේ මේ මුට්ටියේ වතුර මේ දැන් හිස් නේද? ඔව් ස්වාමීනි. ඔය වගේ තමයි රාහුල. දැන බොරු කියන කෙනාගේ ಗುಣ හිස් කියනවා. ගුණයන්ගෙන් හිස් කියනවා යාගේ ඇතුළ. එන්න මේ ඇතුළ ගුණ සම්පත්තියෙන් හිස් වීමේ රහස මොකද්ද? බොරු කීම. ඊළඟට කියනවා අර මුට්ටිය මුණින් අතර නවනවා. දැන් මොකද හිතෙන්නේ රාහුල? ස්වාමීන් දැන් අනිත් පැත්තට හරවල තියෙන ඔය වගේ තමයි කියනවා. ඒ කියන්නේ හරවල තියෙන මුට්ටියට කොච්චර වතුර දැම්ම පිරෙන්නේ නැහැ නේ පින්වත්නි. ඒ වගේ තමයි මේ බොරු කියන්න හුරු වෙච්ච කෙනා කොච්චර ගුණධර්ම පුරුදු කරන්න හැදුවත් හිස් රඳින්නේ. ඇයි? අර පැත්තෙන් ගුණධර්ම වඩනවා වගේම අර පැත්තෙන් මහා වැරදි කර බොරු කියනවා. ඒතර මොකද වෙන්නේ? මුණින් අතට හරවපු හට්ටිය වගේ, බලඳ වගේ, මුට්ටිය වගේ, කලේ වගේ පිරෙන්නේ. එනම් මේ ගුණධර්ම දියුණු වෙවි යන්නේ නැති එකේ රහස මේක. මොකක්ද එහෙනම්? එහෙනම් මේ ඇතුළේ මේ තව දෙයක් තියෙනවා හංගවගත්තු දෙයක් බොරු කියන ජීවිතයක් තියෙනවා. ඒතර ඇතුළේ වැඩෙන්නේ නැහැ පින්වත්නි ගුණධර්මයන්ගේ. ගූත බහණී පුද්ගලයා. මේ පුද්ගලයෝ ලෝකෙ ඉන්නවා ඉතින්. කතමෝච භික්කවේ පුද්ගලෝ පුප්ප බහණී. ඉද භික්කවේ ඒකච්චෝ පුද්ගලෝ පින්වත් මහණි පුප්ප බහණී පුද්ගලය කියලා කියන්නේ පින්වත් මහණි පුද්ගලයෙක් ඉන්න සභාවකට ගියත් සබග්ගතෝවා පරිසග්ගතෝවා ඥාති මජ්ජතෝවා දැන් පිරිසක් මැදකට ගියත් රජ කුලයන් මැදට ගියත් පිරිස අතරදී සාක්ෂි විමසද්දී ඉම්බා පුරුෂය ඉන්න යමක් දන්නවනම් එය කියන්න කියලා කිව්වට පස්සේ එතකොට ඔහු නොදන්න දේවල් ගැන දන්නවා කියනවනම් බොරුවක් ඒක. නොදකපු දේවල් ගැන දකිනවා කියනවනම් බොරුවක් ඒක. නොඇසූ දේවල් ඇසුවා කියනවනම් බොරුවක් ඒක. දැකපු දේවල් දැක්කේ නෑ කියනවනම් බොරුවක්. දන්න දේවල් දන්නේ නෑ කියනවනම් බොරුවක්. අසපු දේවල් ඇසුවේ නෑ කියනවනම් බොරුවක්. කොලේ වහලා කතා කරන්නේ බොරුකාරයා. ඒතර මෙයා මේ ඒ වගේම මේ චරිතය එහෙම කෙනෙක් නෙමෙයි. මොකද්ද? නොදන්න දේ ගැන දන්නේ නැහැ කියනවා. නොදකපු දේ දැක්කේ නැහැ කියලා කියනවා.
නොඇසූ දේ ඇසුවේ නෑ කියලා කියනවා. අසපු දෙයක් නම් මං ඇසුවා කියනවා. දැකපු දෙයක් නම් මං දැක්කා කියනවා. මෙන්න මේ විදිහට තමන් නිසාවත් අනුන් නිසාවත් බොරුවක් කියන්නේ නැහැ කියනවා. තමන් නිසාවත් අනුන් නිසාවත් බොරුවක් කියන්නේ නැහැ කියනවා. ලාභයක් නිසාවත් බොරු කියන්නේ නැහැ කියනවා. ලාභයක් නිසාවත් බොරු කියන්නේ නැහැ කියනවා. ආන්ගේ වගේ වචන තියෙන කෙනාට කියන පුප්ප බහානී. මොන වගේ වචන? මල් වගේ වචන. ඒතර මලක් වගේ කෙනෙක්. එහෙනම් මුල් කෙනා මොකද වෙන්නේ? අසුචි වගේ කෙනෙක්. දැන් මෙයා මොකද වෙන්නේ? මලක් වගේ කෙනෙක්. මලේ ස්වභාවය මොකද්ද පින්වත්? බඹරුන්ට, මීමැස්සන්ට, සත්තුන්ට මල කියන එක හරි ප්‍රියමනාපයිනේ පින්වත්නි. සුවඳ හමන මලක් නම් මොකද වෙන්නේ? තවත් ප්‍රියමනාපයි. මලේ ස්වභාවය ඒකයි. අනිත් අයගේ ආකර්ෂණය හිමි වෙනවා මලට. බඹරු ඇදලා ඉන්නේ. ඒ වගේ තමයි පින්වත්නි සත්‍ය වචන කතා කරන අයට. හරි ආශ්චර්යයි. ප්‍රියමනාපයි. එතකොට සත්‍ය වචන කතා කරන කෙනා. එහෙනම් මේ ධර්ම දාණය දෙන පිරිසට තමයි මේ ලෝකේ පරම සත්‍ය දන් දෙන්නේ. පරම සත්‍ය දන් දෙනවා. මුලා වුණු අයත් මුලා භවෙන් නිදහස් කරවනවා. අසත්‍යයේ වෙලි වෙලි ඉන්න කෙනත් අසත්‍යයෙන් මුදවනවා. ඒ සසර පුරා පවා අසත්‍යයේ ඇලෙන එක වළක්වනවා. ඒ පින තමන්ට සසර කැරකිලායි. ඊළඟට විස්තර කරන පින්වත්නි කතමෝච භික්කවේ පුද්ගලෝ මදුබහනි. ඉද භික්කවේ ඒකච්චෝ පුද්ගලෝ පරුසං වාචම් පහාය පරුසාය වාචාය පටිවිරතෝ. හෝති යාසා වාචා නේලා කන්නසුකා පේමනීයා හදයංගමා පෝරී බහුජන කන්තා බහුජන මනාපා තතාරූපින් වාචම් බාසිතං හෝති. අයං උච්චති භික්කවේ පුද්ගලෝ මදුබහානී. ඉමේකෝ භික්කවේ තයෝ පුද්ගලා සන්තෝ සංවිජ්ජවානා ලෝකස්මින්ති. පින්වත් මහන්නේ මදුබානී පුද්ගලයා යනු කවරුද? පින්වත් මහනි මේ එක්තරා පුද්ගලයෙක් ඉන්නවා. ඔහු පරුස වචන අත්හැරලා පරුස වචනයෙන් වෙන් වෙලා ඉන්නවා. යම් මේ වචනයක් වැරදි නැත්නම් කනට සුවදායක නම් ආදරයක් ඇති වෙනවා නම් හෘදයාංගම නම් ආචාරශීලී කතාවෙන් යුතු නම් බලන්නේ ලස්සන මේ පරුස වචන නැති බව ගැන විස්තරي බලන්න පින්වත්නි. පරුස වචනේ අතහැරලා පරුස වචනෙන් වැළකීලා කනට සුවදායක වචන. ආදරය ඇති වෙන වචන. හෘදයාංගම වචන. ආචාරශීලී කතාවෙන් යුතු වචන. බොහෝ දෙනා කැමැත්ත උපදවන වචන. බොහෝ දෙනාට ප්‍රිය වඩන වචන ඇත්නම් ආන්ගේ විදියේ වචන ඔන්න කතා කරනවා කියනවා. පින්වත් මහන්නි මොහුට තමයි මදුබානී පුද්ගලයා කියන්නේ. ඔන්න මදුබානී පුද්ගලයෙක් වෙන්න පින්වත්නි. මදුබානී පුද්ගලයෙක් වෙන්න මොකද වෙන්න ඕන? පරුස වචන අතහරින්න ඕන. ප්‍රියමනාප ආදරණීය මේ කියන්නේ මේ අනේ පනේ කියන වචන නෙමෙයි මේ කියන්නේ. කෙනෙක්ගේ හිතේ සමාධිය නැති කරන, ද්වේෂය උපද්දන වචන අතහරින්න ඕන. කෙනෙක්ගේ හිත සුවපත් කරන වචන, ආදරය ඇති කරන වචන, ප්‍රේමය ඇති කරන වචන. ඒව නිකන් මදු කියලා කියන්නේ පින්වත් පැණි. ඒතර පැණි වෑහෙන වචන. පැණි වෑහෙන වචන. පැණි කිව්වම හිතර මොකද වෙන්නේ? අනිත් කටට ප්‍රණීතයිනේ. ප්‍රණීතයි. ප්‍රණීත දෙයක් එතකොට කෑව මොකද වෙන්නේ? ඒකට ඇද්දිලා යනවා.
ආන් ඒ වගේ පින්වත් මහණනි මේ තමයි ලෝකේ දකින්න ලැබෙන පුද්ගලයෝ තුන්දෙනා. ඉතින් මේ පුද්ගලයෝ තුන්දෙනා ලෝකේ ඉන්නවා. මේ පුද්ගලයෝ තුන්දෙනා ලෝකේ ඉන්නවා පින්වත්නි. බුදුන් ඉතින් දකිනවා. ඒතර මේ පුද්ගලයා ලෝකේ නැති කරන්න බෑ. අයියෝ මං අසවල් කෙනා රැවැට්ටුවා. මාව මුලා කළා. මෙහිමයි කියලා එහෙම බෑ. එහෙම නැති ලෝකයක්ම හදන්න ඕන. එහෙම බෑ පින්වත්නි. අපිට පුළුවන් මේ ලෝකෙට ධර්මය කියන විතරයි. ඒතර ඒ පුද්ගලයා ධර්මය අහලා ඒ පුද්ගලයා වෙනස් විය යුතුයි. ඒ පුද්ගලයා තමයි වෙනස් වෙන්න ඕන. අපිට පුද්ගලයෝ වෙනස් කරන්න බෑ. අපිට පුළුවන් පුද්ගලයන් වෙනස් කරන ස්වාක්කාත සන්දිට්ඨික ධර්ම දේශනා කරන්න පුළුවන්. අර්ථවත් වූ යහපත් දේවල් අපිට ලෝකෙට අපිට මේ පුළුවන් ඒ අයගේ ජීවිතවල උපද්දවන්න කටයුතු කරවන්න පුළුවන් උපකාර කරන්න පුළුවන්. ඒ නිසා තමයි මේ බණ කියන ඒවා සිල් වැඩසටහන් සීල ව්‍යාපාරය ඊළඟට මේ දන් දීම පින්කම් බලන්න එතකොට මේ දේවල් වලට සම්බන්ධ වෙන කට්ටිය කොච්චර දේවල් උපදව ගන්නවද ජීවිතේ. පුතර පුද්ගලයා නැගී සිටීම පුද්ගලිකයි. තම තමන් නැගී සිටීම පුද්ගලිකයි. පින්වත් ඊළඟට දේශනා කරනවා තව දේශනාවක් තියෙනවා එතනම තයෝ භික්ඛවේ පුද්ගලා සන්තෝ සංවිජ්ජවානා ලෝකස්මින් කතමේ තයෝ අන්දෝ අන්දයි කියනවා ඒක චක්කු දිචක්කු කතමෝච භික්ඛවේ පුද්ගලෝ අන්දෝ අන්ධ පුද්ගලයෙක් ඉන්නවා කියනවා. ඒ වගේම එක හැක් තියෙන පුද්ගලයෙකුත් ඉන්නවා කියනවා. ඒ වගේම ඇස් දෙකක් තියෙන පුද්ගලයෙකුත් ඉන්නවා කියනවා. තව පුද්ගලයෝ තුන් දෙනෙක් පින්වත්නි. අර ඉස්සෙල්ල කිව්ව වචනේ මුල් කරගෙන පුද්ගලයෝ භාග්‍යතුන් වහන්සේ වෙන් කළේ. දැන් මෙතන ඇස මුල් කරගෙන අන්ධ පුද්ගලයෙක් ඉන්නවා. එක ඇසක් තියෙන පුද්ගලයෙක් ලෝකයේ දකින්න ලැබෙනවා. ඇස් දෙකම තියෙන පුද්ගලයෙකුත් තථාගතනෙතට පේනවා. ඉද භික්කවේ ඒකච්චස්ස පුද්ගලස්ස තථාරූපං චක්කුන්න හෝති යථාරූපේන චක්කුණා අනධිගතම් වා භෝගං අධිගච්ඡේය අධිගතම් වා භෝගං ෆාතිකරේය තථාරූපං පිස්ස චක්කු න හෝති යථාරූපේන චක්කුණා කුසලා කුසලා ධම්මේ ඥානෙය්‍යයි සාවජ්ජනවජ්ජ ධම්මේ ඥානෙය්‍යයි හීන පනහිත ධම්මේ ඥානෙය්‍ය කන්න සුක්ක සප්පටි භාගේ ධම්මේ ඥානෙය්‍ය අයං උච්චති භික්ඛවේ පුද්ගලෝ අන්දෝ. පින්වත් මහන්නේ දැන් පුද්ගලයෝ තුන් දෙනෙක් ඉන්නව කවුද? අන්ධ කෙනෙක් ඉන්නව බුදුන් වෙතට පේනවා. එක ඇහක් තියෙන පුද්ගලයෙකුත් බුදුන් වෙතට පේනවා. ඇස් දෙකක් තියෙන පුද්ගලයෙකුත් බුදුන් වෙතට පේනවා. පින්වත් මහන්නේ අන්ධ පුද්ගලයා කවුද? පින්වත් මහන්නේ මේ සමහර කෙනෙකුට මෙන්න මේ වගේ ඇසක් නැහැ කියනවා. ඒ කියන්නේ මොන වගේ ඇසක්ද? යම් විදියක ඇසකින් බලා කටයුතු කරද්දී නොලැබූ භෝග සම්පත් ලැබෙනවා නම් එයාට නැති ගෙවල් දොරවල් ලැබෙනවා නම් නැති යාන වාහන ලැබෙනවා නම් නැති කෑම බීම ලැබෙනවා නම් නැති ධන දාන්නේ උපදවා ගන්නවා නම් ඒකට යම් ඇසක් තියෙන්න ඕනේ උපද්දන්න පින්වත්නි යාට. මසසම විතරක් නෙමෙයි. එයාට යම් කල්පනාවකුත් තියෙන්න ඕනේ. ඒක ඇසක් විතර තමයි පාවිච්චි කරන්නේ. ඒතර ඒකනේ සාමාන්‍ය මිනිස්සුන් දැන් භවභෝග සම්පත් තියෙන මිනිස්සු ඇස් දෙකට දැක්ක පමණින්ම තව මිනිස්සෙකුට භවභෝග සම්පත් උපද්දන්න බෑ. එයාට ඒකට තව ඇසක් තියෙන්න ඕන. නුවණක් තියෙන්න ඕන, කල්පනාවක් තියෙන්න ඕන. ඒකත් ඇසක් එතකොට. යම් ඇසකින් බලා කටයුතු කරද්දී නොලැබූ භෝග සම්පත් ලැබෙනව නම් ලැබුණු භෝග සම්පත් වැඩිවීමකටපත් වෙනව නම් ඒ වගේම යම් විදියක ඇසකින් බලා කටයුතු කරද්දී කුසල් අකුසල් තේරුම් ගන්නව නම් දෙපැත්තක් එතකොට මේක ලෞකික වශයෙන්ුයි ලෝකෝත්තර වශයෙන්ුයි. ලෞකික බව කොහොමද? නොලැබූ භෝග සම්පත් උපද්දවන්න
තමන්ගේ හිතේ ඇති වෙන ස්වභාවය, කල්පනාව. ලැබූ භෝග සම්පත් තව තව වැඩි දියුණු කරවන්න එයාගේ නිර්මාණශීලී මනසේ ඇති වෙන කල්පනාව. තේරුම් ගන්න පුළුවන් ඒක හැකියාව මේ කොහොමද කරගන්නේ කියලා. නොලැබූ භෝග සම්පත් උපද්දන්න තේරුම් ගන්නවා මේ මේ දේවල් කරගන්න ඕන. ලැබූ භෝග සම්පත් වැඩි දියුණු කරගන්න එයාට නිර්මාණශීලී හොඳ හැකියාවක් තියෙනවා. ධාර්මික සිතවිල්ලක්, අදහසක්, කල්පනාවක්. ඒකත් නැත්තම් යම් කෙනෙකුට ඒ හැකියාවක් නැත්තම් ඒ වගේම හිතේ උපදින සිතවිලි අදහස් ගත්තට පස්සේ මේව කුසල් මේව අකුසල් තමන්ගේ වචන දිහා බැලුවට පස්සේ මේව කුසල් මේව අකුසල් තමන් කරන ක්‍රියාවල් ගත්තට පස්සේ මේක කුසල් මේක අකුසල් මේක නිවැරදි මේක වැරදි මේක යහපත් මේක අයහපත් මේක කළු ධර්මයක් මේක සුදු ධර්මයක් වැරදි නිවැරදි උසස් පහත් දේවල් එකිනෙකට වෙනස් වූ යහපත් අයහපත් දේවල් ගැන දැනගන්නව නම් ඒ වගේ ඇසක් යම් කෙනෙකුට ඒකත් නැත්තම් පින්වත් මහණනි මොහුට තමයි කියන්නේ අන්ධ පුද්ගලයා කියලා. ඔහු කවුද ඇත්තටම? මසැස තියෙනව වෙන්න පුළුවන්. හොඳට ඇවිදලා දුවලා පැනලා ඉන්නව වෙන්න පුළුවන්. හැබැයි අර දෙක නැහැ. සමහර ටයි කෝඩ් දාගෙනත් ඉන්න පුළුවන් සමහර විට ලෝකෙට පේන්න. හොඳට ජැන්ඩියට ඇඳලා ඉන්න පුළුවනි. නමුත් හැබැයි නොලැබූ භෝග සම්පත් උපද්දවන කල්පනාව ක්‍රියේටිව් මයින්ඩ් එක නෑ යාට. ලැබුණු භෝග සම්පත් ධාර්මික වේව තව තව වර්ධනය කරන කල්පනාව නුවණ ඒක නෑ යාට. අන්ධයෙක් යා. ඒ විතරක් නෙමෙයි. මොකද අපි දැන් මේ ওই දේවල් උපදව ගත්තත් පින්වත්නි මේ අපේ හිතේ උපදින සිතිවිලි කරන කල්පනාවල් මේව කුසල් අකුසල් මේක යහපත් අයහපත් මේව පින්පව් කියලා තේරුම් ගන්න පුළුවන් හැකියාවක් නැත්තම් අපි කතා කරන වචන තියෙනවනේ වචනවල පින් රැස් වෙන ඒවා තියෙනවා පව් රැස් වෙන ඒවා තියෙනවා. අපි කතා කරන වචනවල යහපත් අයහපත් අනිත් අයට අයහපත පමනවන දුකට පත් කරන වචන තියෙනවා. තමන්ටත් අයහපතට ගේන වචන තියෙනවා. තමන්ටත් අනුන්ටත් අයහපත පිණිස පවතින වචන තියෙනවා. ඒ පිළිබඳ අවබෝධයක් නෑ යාට. අන්න ඒ කෙනාට කියනවා අන්ධ පුද්ගලයා කියලා. බලන්න ඔබ අන්ධ කෙනෙක්ද කියලා. අන්ධ අයට ලස්සන ධර්මයක් මේක. එහෙනම් මේ අන්ධය දැන් ඊළඟ විස්තර කරන කොහොමද මේ අන්ධ භවයෙන් මිදෙන්නේ? අන්ධ බව නැති කරගන්න ක්‍රමය මේක තමයි පින්වත්නි. ඒ නිසා සසර පුරා ඔබ අන්ධ කෙනෙක් නොවේවා. කොහොමද ඒක වෙන්නේ එතකොට පින්වත්නි? එක හැක් හරි උපදව ගන්න ඕන. එහෙනම් මේ සසරේදීවත් අන්ධ කෙනෙක් නොවන ක්‍රමය මේක තමයි. මොකද්ද? කතමෝච භික්කවේ පුද්ගලෝ ඒක චක්කු. ඉද භික්කවේ ඒකච්චස්ස පුද්ගලස්ස තථාරූපං චක්කුං හෝති. යථාරූපේන චක්කුණ අනධිගතම් වා භෝගං අධිගච්ඡේය. අධිගතම් වා භෝගං පාතිකරෙය්‍ය. තථාරූපං පිස්ස චක්කු න හෝති. ඔන්න එක ස්වභාවයක්. යථාරූපේන චක්කුණා කුසල කුසලා ධම්මේ ඥානෙය්‍ය. සාවජ්ජ අනවජ්ජ ධම්මේ ඥානෙය්‍ය. හීන පනීත ධම්මේ ඥානෙය්‍ය. කන්න සුක්ඛ සප්පටි භාගේ ධම්මේ ඥානෙය්‍ය. අයං උච්චති භික්කවේ පුද්ගලෝ දිචක්කෝ. පින්වත් මහන්නේ එක ඇසක් ඇති පුද්ගලයා කවුද? එහෙනම් මේ ඇස් පේන්නේ නැති අයට හොඳ බණක් මේක. පින්වත් මහන්නේ මෙහි මෙන්න මේ සමහර කෙනෙකුට මෙන්න මේ වගේ ඇසක් තිබෙනවා කියනවා.
ඒ කියන්නේ යම් විදියක ඇසකින් බලා කටයුතු කරද්දී නොලැබූ භෝග සම්පත් ලැබෙනවා නම් ලැබුණු භෝග සම්පත් වැඩිවීමකට පත් වෙනවා නම් ඒතර එයාගේ හිතේ හිම හැකියාවක් තියෙනවා. බාහිර ලෝක මිනිසු සැප සම්පත් විඳින මිනිසු දකිනවා. ගෙවල් දොරවල් යාන වාහන ලෞකික සැප සම්පත් ධන දාහන උපදවගෙන ඉන්න කට්ටිය දකිනවා. ඒතර දැකලා මෙයාගේ හිතෙත් මොකද වෙන්නේ? ඒ නැති භෝග සම්පත් උපද්දවන්න බොහොම ලස්සන ධාර්මික ධර්මානුකූල ඒ භෝග සම්පත් උපද්දන්න බොහොම ලස්සන උපායශීලී විමර්ශන හොඳ හැකියාවක් ලැබෙනවා යාට. ඒ විතරක් නෙමෙයි. නමුත් යම් විදියක ඇසකින් බලා කටයුතු කරද්දී කුසල් අකුසල් දන්නවනම් වැරදි නිවැරදි දන්නවනම් උසස් පහත් දේවල් දන්නවනම් එකට වෙනස් වූ යහපත් අයහපත් දේවල් ගැන දන්නවනම් ඒ වගේ ඇසක් ඔහුට නෑ කියනවා. පින්වත් මහණේ මොහුට තමයි කියන්නේ එක ඇසක් ඇති පුද්ගලයා. එනම් සමහර අය අන්ධ වෙන්නත් සමහර අය එක ඇසක් පේන්නත් සමහර අයගේ ඇස් දෙකම හොඳට පේන්නත් හේතුව මෙන්න මේක. එහෙනම් අන්ධ වෙන්න හේතුව කුමක්ද කියලා දැන් දැනගන්න පුළුවන්. ඇස් දෙකේ හොඳට පෙනීම ලබන්න හේතුව දැනගන්න පුළුවන්. එහෙනම් නියම ඇස කියන්නේ මෙන්න මේව පින්වත්නි. නියම ඇස කියලා කියන්නේ. ඒතර බලන්න දැන් සමහර අයට එක ඇසයි තියෙන්නේ. මොකද්ද? බාහිර ලෝකයේ මිනිස්සු මේ හොඳ ධන දාන්නේ භෝග සම්පත් හොඳට උපදවාගෙන ඉන්නෝ දකින්න. මෙයාටත් ඒකට බොහොම ලස්සන කල්පනාවක් ඇති වෙනවා. ධාර්මික සමාජලට සමහරට අධාර්මික. මෙතන හැබැයි වැදගත් මැස වෙන්නේ ධාර්මික. එතකොට ධාර්මිකව අපි තුමු යන්නේ ආධාර්මික ක්‍රමයකට උපදිනවා කියලා. හැබැයි එතකොට එයාට තියෙන්නේ සමහර අධාර්මිකව මහන්සි විද්‍යාවට ධනෙ උපදිනවා. හැබැයි එයාට තිබිලා තියෙන එක ඇසයි. එක ඇසක් මදි සසර ගමන සුවපත් කරන්න. ඇයි? අපි තුමු දැන් එක ඇසයි නම් තියෙන්නේ යාට අර භෝග සම්පත් උපද්දවන ක්‍රියේටිව් මයින්ඩ් එක විතරයි තියෙන්නේ. නිර්මාණශීලී හැකියාව විතරයි තියෙන්නේ කල්පනා කරලා. හැබැයි යාට මේක ධාර්මිකව කරගන්නවද අධාර්මිකව කරගන්නවද මේක අධාර්මිකද ධාර්මිකද කියන කල්පනාව නෑ යාට. අපි තුමු දැන් එයා භෝග සම්පත් උපදව ගත්තා. භෝග සම්පත්තියෙන් දැන් ආඩ් වෙලා ඉන්නවා. හැබැයි එක ඇසක් තියෙන කෙනෙක්. එක ඇසක් තියෙන කෙනාගේ එහෙනම් තියෙන හානිය කුමක්ද පින්වත්නි? කොයි වෙලාවෙත් වලක වැටෙන්න පුළුවන්. කොයි වෙලාවෙ හිරේ විලංගුවේ වැටෙන්න පුළුවන්. කොයි වෙලාවෙන්ගේ ඥාතියින්ගෙන් පිරිහෙන්න පුළුවන්. ඇයි? ඇයි දැන් යා අධාර්මික දේවල් නම් කරන්නේ? සමහරලාට රජයට අහු වෙනවා, හිරේ විලංගුවේ වැටෙනවා, අභූත චෝදනා ලබනවා. එතකොට මිනිස්සුන්ගෙන් චෝදනා ලබනවා, දරුවන්ගෙන් චෝදනා ලබන්න පුළුවන්, නිന്ദා අපහාස ලබනවා. ඒතර සමහරලාට ඒ හේතු කරන දරුවෝ දාලා යනවා, ඥාතීන් දාලා යනවා. මහා ව්‍යසන ගොඩකට මැදිහත් වෙලා සමහරට තනි වෙනවා. හිරේ විලංගුවේ වැටලා ජීවිත කාලෙම දුක් විඳින්න සිද්ධ වෙනවා. ඒතර ඒවත් එක්කම පසුතැවිතේ ඉඳලා අන්තිමට සමහරට කරපු ක්‍රියාවත් වැරදි නම් ඔක්කොම එකතුලා නිරේ යනවා, තිරිසන් ලෝකේ යනවා, පෙරේත ලෝකේ යනවා. ආයි මනුස්ස ලෝකෙට එයි මන්නේ. දැන් බලන්න එක ඇසක තියෙන හානි. එහෙනම් කෙනෙකුට ඇස් දෙකක් ලැබෙන්නේ කිසි අයුරකින් නොඇටි ජය ගන්නයි. ඇස් දෙකක් ලැබෙන්නේ නිසා පින්වත්නි. දැන් මිනිස්සුෙකුට ඇස් දෙකක් ඕන. එක ඇසක් තිබුණට මදි එතකොට. දැන් මේ එක ඇසක් තියෙන කෙනා තමයි මේ කරගත්තු වැඩේ මොකද්ද? එයාට නැති භෝග සම්පත් උපදින්න බොහොම ලස්සන කල්පනාව තියෙනවා. තියෙන භෝග සම්පත් වඩා වර්ධනය කරන කල්පනාව තියෙනවා. ඒ හැකියාව තියෙනවා. ඒ සොයා බැලීම තියෙනවා. ඒ විමර්ශනය තියෙනවා. හැබැයි ධාර්මික වෙන්නත් පුළුවන්, අධාර්මික වෙන්නත් පුළුවන්. ඒක හරියට වෙන් කරලා ගන්න ඊළඟ ඇසින්. ඒ ඇස නැත්තම් එක ඇසක් තියෙන කෙනෙක් අනතුරු වැඩි. අනතුරු වැඩි. ගොඩාක් අද ව්‍යාපාරිකයෝ මෙතන තමයි ඉන්නේ. එක ඇසයි තියෙන්නේ. ඒ ඇසට දුර පේන්නේ ළඟ විතරයි පේන්නේ. මේ ජීවිතේ විතරයි. සසර පේන්නේ. මේ ජීවිතේ සුවපත් කරගෙන පරලොව සුවපත් කරගෙන
දෙලොවම සුවපත් කරගන්නේ කවුද එහෙනම්? ඇස් දෙකක් තියෙන කෙනා. දැන් ඔබට ඒක බලන්න කොච්චර සුන්දර විග්‍රහයක්ද පින්වත්නි. දැන් ශාස්ත්‍රුන් වහන්සේ හරි ආශ්චර්යයි. මේ දෙව් මිනිස් ලෝකයා දිහා සිසාරා බලද්දි පින්වත්නි මේ මනුෂ්‍ය වර්ගයා පේන විදිය මේ ශාස්ත්‍රුන් වහන්සේට. ඒකයි දැන් අර පළවෙනි පුද්ගලයාට එක හැක්කත් නැහැ. ඇයි? එයාට මේ ජීවිතේ සුවපත් වෙන නුවණවත් නැහැ එයාට. එහෙම අයත් ඉන්නෝ විශාල පිරිසක් පින්වත්නි. අද ලංකාවෙත් ඉන්නෝ, පිට රටවල්වලත් ඉන්නෝ, ඉන්දියාවේ. මේ ජීවිතේ සුවපත් වෙන ඒ ක්‍රියේටිව් මයින්ඩ් එකවත් මානසිකව නැහැ. උත්සාහය, උනන්දුව, කල්පනාව කොහොමද මම මේක කරන්නේ? කොහොමද මම මේක කැප වෙන්නේ? ඒකවත් නැහැ. එතන මොකද වෙන්නේ? උපදින්නෙත් මහ පාරේ, මැරෙන්නෙත් මහ පාරේ. උපදින්නෙත් හිඟා කකා, මැරෙන්නෙත් හිඟා කකා. උපදිද්දිත් ඉන්නේ කඩ වෑල් ඇඳගෙන, හැරවැ මේ ඉරිච්ච මේ ඇඳුම් ඇඳගෙන, මැරෙන්නෙත් ඒ පිටින්මයි. එක හැත් තියෙන කෙනා. මේ ඇස් දෙක මේ අන්ධ කෙනා. එහෙනම් මේ අන්ධ වෙන්න හේතුව පින්වත් එහෙනම්. එහෙනම් දැන් ඔබ අන්ධ කෙනෙක් වෙනවද නැද්ද කියලා ඔබම තීරණය කරන්න. ඊළඟ ජීවිතේ සමහරට වෙන්න පුළුවන්. එහෙනම් මේ ජීවිතේ මේක පටන් ගන්න ඕන අපි. ඇයි? මේ ජීවිතේ මේ පුරුද්ද හිතේ ඉපැද්දුවොත් තමයි සසරට මේ ගෙනියන්නේ. දැන් මේ ජීවිතෙත් අපි භෝග සම්පත් උපද්දන කිසි කල්පනාවක් නැත්තම්. හොඳ නරක තේරුම් ගන්න ඒ කල්පනාවක් නැත්තම් මේ ජීවිතෙත් ඇස් දෙකම නැති අන්ධ කෙනෙක්. දැන් එයා මැරෙන්නෙත් ඒ සිතින් නම්. ඊළඟ ජීවිතෙත් මොකද වෙන්නේ? එහෙම වෙන්න පුළුවනි. ඒ අවස්ථාව තමයි වැඩි. දැන් බලන්න තිරිසන් ලෝකේ, පෙරේත ලෝකේ, නිරේ ඒ සතර පාය ගත්තොත් එහෙම තනි කර මොකද වෙන්නේ? ওই ස්වභාවයනේ තියෙන්නේ. ආයි සුවපත් වෙන්න උත්සාහ කිරීමක් ඒ ලෝකවල කරන්න බෑනේ පින්වත්නි. බලන්න එතකොට එක ඇසක් උපදවගත්තු කෙනා මොකද වෙන්නේ? ඒතර මේ ජීවිතේ අඩු ගානේ මහන්සි ගන්නවා. හැබැයි සමහර අය ඉන්න හොඳින් හෝ නරකින්. එයාට ඕන ධනෙ, භෝග සම්පත්. දෙවෙනි ඇස නෑ ඔහුට. කවුද ඒ කෙනා? එක ඇසක් ඇති කෙනා. කවුද මෙලොවත් පරලොවත් සුවපත් කරගන්නේ? කවුද මෙලොවයි පරලොවයි ජය ගන්න පින්වත්නි? ඇස් දෙකම තියෙන කෙනා. කවුද? කතමෝච භික්කවේ පුද්ගලෝ දිචක්කෝ. ඉද භික්කවේ ඒකච්චස පුද්ගලස්ස තථාරූපං චක්කුං හෝති. ඒකත් ඇසක් එතකොට පින්වත්නි. කොහොමද? යථාරූපේන චක්කුණා අනදි යම් විවිධයේ ඇසකින් අනදිගතම් වා භෝගං අධිගච්ඡේය. නොලැබූ භෝග සම්පත් උපද්දනව නම් ඒ ඇස තියෙනවා උට. ඒ කල්පනාව තියෙනවා. ඒ ක්‍රියේටිව් මයින්ඩ් එක, නිර්මාණශීලී හැකියාව, උත්සාහය, උනන්දුව, ওই මානසිකව ඒක හදාගත්තු දෙයක් කොහොම. අධිගතම් වා භෝගං පාතිකරෙය්‍ය. උපද්දවගත්තු භෝග සම්පත් තව තව දියුණු කරව ගන්න ඔයා. තථාරූපම් පිස්ස චක්කු හෝති යථාරූපේන චක්කුණා කුසලා කුසලා ධම්මේ ඥානීය. සාවජ්ජනවජ්‍ය ධම්මේ ඥානීය. හීන පනීත ධම්මේ ඥානීය. කන්න සුක්ඛ සප්පටි භාගේ ධම්මේ ඥානීය. අයං උච්චති භික්කවේ පුද්ගලෝ දිචක්කෝ. ඉමේකෝ භික්කවේ තයෝ පුද්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින්ති. පින්වත් මහන්නේ ඇස් දෙක මැති පුද්ගලයා කවුද? පින්වත් මහන්නේ මේ සමහර කෙනෙකුට මෙන්න මේ වගේ ඇසක් තියෙනවා. ඒ කියන්නේ යම් විදියක ඇසකින් බලා කටයුතු කරද්දී නොලැබූ භෝග සම්පත් ලැබෙනවා නම්, ලැබූ භෝග සම්පත් වැඩිවීමකටපත් වෙනවා නම් ඔන්න එවැනි ඇසක් කෙනෙකුට තියෙනවා කියනවා. භෝග සම්පත් උපද්දන හොඳ කල්පනාව, නිර්මාණශීලී හැකියාව, උත්සාහය තියෙනවා ඔහුට. ඒ වගේම තමයි උපයන භෝග සම්පත් වඩා වර්ධනය වෙන විදිහට කටයුතු කිරීම, භෝග විනාශ නොවන විදිහට කල්පනා කිරීම ඔහුට තියෙනවා. ඒ විතරක් නෙමෙයි කියනවා. කොහොමද? ඒ වගේම යම් විදියක ඇසකින් බලා කටයුතු කරද්දී
දැන් සිතින්, කයින්, වචනින් වෙන දේවල් මේව කුසල් අකුසල් කියලා වෙන් කරගන්න පුළුවන් කෙනෙකුට හැකියාවක් තියෙනවා නම් ඒකට කියනවා ප්‍රඥායස. ප්‍රඥායස. වැරදි දේ නිවැරදි තේරුම් ගන්න පුළුවන් නම් ප්‍රඥායසක් තියෙනවා. උසස් පහත් දේවල් දන්නවනම් එකිනෙකට වෙනස් වූ යහපත් අයහපත් දේවල් ගැන දන්නවනම් මේ විදියට කටයුතු කළොත් එහෙම කුසල් වැඩෙනවා අකුසල් පිරිහෙනවා කියලා දන්නවනම් ඒ වගේ ඇසකුත් යම් කෙනෙකුට තියෙනවා නම් පින්වත් මහණනි මොහොත තමයි කියන්නේ ඇස් දෙක මැති පුද්ගලයා කියලා. පින්වත් මහණනි මේ තමයි ලෝකයේ දකින්න ලැබෙන පුද්ගලයන් 3 දෙනා. ඒතර බලන්න පුද්ගලයෝ 3 දෙනෙක් ඉන්නවා. කොහොමද? එක ඇහැක් තියෙන පුද්ගලයෙක් ඉන්නවා. එහෙනම් මේක ලෝකේ ස්වභාවයක්. එහෙනම් මේ ලෝකේ අපි දැන් වෙනස් කරන්න උත්සාහ කළාට පින්වත්නි ඒක හරියන්නේ නැහැ. අපිට වෙනස් කරන්න පුළුවන් දෙයක් තියෙන කොහොමද? අනුශාසනාව. ඒ අය උනන්දු කරවන එක එච්චරයි. වැඩපිළිවෙලක් හදන එක. පුණ්‍ය ප්‍රතිපදාවක් හදන එක. ඒ නිසා තමයි මේ මහමෙවුනාවේ කොතරම්නම් ඒතර මේ වගේ දේවල් ලෝකෙට හඳුන්වලා දීලා තියෙනවද? ධර්මයේ ගැඹුරු දහම අහන අයට ගැඹුරු දහම අහන්න. ඊළඟට බණ භාවනා කරන අයට ඒ පැති. ධර්මයේ කියවනවට අයට ඒ පැති. ඊළඟට ආමිසයෙන් පින්කම් කරන්න පුළුවන් අයට ඒ පැති. තිරුවන් මුල් කරගෙන හැම පැත්තම විවර කරලා දීලා තියෙන්නේ. ත්‍රේ කිනාගේ නුවණේ ප්‍රමාණයට ඒ කිනා ඒ දේවල් තමන්ගේ ජීවිතය හදාගන්න ඒ කිනා දක්ෂ වෙන්න ඕන. එතකොට අපිට පුළුවන්කම තියෙන අවස්ථා උදා කරලා ඉස්මතු කරලා දෙන එක විතරයි. වෙන දෙයක් කරන්න බෑ. තමන් තමයි අලු ගොඩෙන් නැගී ඉන්න ඕන. මඩ ගොඩෙන් නැගී සිටීම තමන් සතු කර්තව්‍යයක්. බුද්ධ ආදී උතුමන් වහන්සේලා කලේ මේ මඩ ගොඩෙන් නැගිටින අනුශාසනාව ප්‍රාතිහාර්ය කළා මේ ලෝකෙට. ශ්‍රාවකයෝ නැගිට්ටා. අදටත් නැගී සිටින ශ්‍රාවකයෝ සිටිති. ඒකයි බුද්ධ ශාසනය පවතින්නේ. බුද්ධ ශාසනය අතුරුදහන් වෙන දවසක් එනවා. කොහොමද? අනුශාසනාව කරනවා මඩගොඩෙන් නැගිටින්නේ. අලුගොඩෙන් නැගිටින්නේ ගසා දාලා. ආන් එදාට බුද්ධ ශාසනය අතුරුදහන් වෙලා යනවා. ඒ නිසා බුද්ධ ශාසනය අතුරුදහන් වෙන එක ක්‍රමයක් තමයි අනුශාසනාව නොකිරීම. මේ ධර්මයේ විවර නොකිරීම. දෙවෙනි කරුණ තමයි ධර්මයේ කියද්දි අලුගොඩෙන් නැගී නොසිටීම. මේ දෙක යම් දවසක මේ ලෝකයේ සිදු වෙයිද? ආන් එදාට මේ සද්ධර්මයේ ලෝකේ අතුරුදහන් වෙලා යනවා. එතකොට මොකද වෙන්නේ? ධාතු පරිනිර්වාණය සිදු වෙනවා පින්වත්නි ළඟට. එයි දන්නව එතකොට මේ ධාතුන් වහන්සේලාට සත්කාර සම්මාන දක්වන අය නැහැ. හිම කළ පින් කරගන්න අය නැහැ ලෝකේ. එතකොට මොකද වෙන්නේ? ධාතුන් වහන්සේලා යම් හේතුවක් නිසා මේ මනුස්ස ලෝකයේ මේ මිහිපිට සෝභමාන කරමින් වැඩ සිටින ශාස්ත්‍රුන් වහන්සේ අදිෂ්ඨාන කළාද? ආන්න ඊට පස්සේ මොකද වෙන්නේ? එතකොට ඒකෙන් පළක් නැහැ. මිනිස්සු ප්‍රයෝජන ගන්න නැහැ. නිවන් මාර්ගට බීජ උපද්ද ගන්න නැත්තම්, හදා ගන්න නැත්තම් ආන් ඒ ධාතුන් වහන්සේලා පිරිනිවි යනවා පින්වත්නි. ඒ නිසා ඒ ධාතුන් වහන්සේලා පිරිනිවින යන්න එහෙනම් මේ බාහිර අය කරන එකක් නෙමෙයි ඒක සිද්ධ වෙන්නේ පින්වත්නි. ඒක මේ ශාසනයේ ඉන්න අයම කරගන්න හානියක ප්‍රතිඵලයක්. ලස්සන ගාථා ටිකක් බුදුරජාණන් දේශනා කළා. නචේව භෝගා තථා රූපං අන්ධ කෙනාට නැසී ගිය දැස් ඇති කෙනාට ඇස් ඇති කෙනෙකුට ලැබෙන යම්මදු භෝගයක් නම් ඒවත් නෑ කියනවා. අන්ධ කෙනාටයි නැසී ගිය දැස් ඇති කෙනාට මොකද වෙන්නේ? ඇස් ඇති කෙනෙක් ඇහක් තියෙන කෙනාට යම් භෝගයක් ඇද්ද ඒවත් නෑ කියනවා ඒ කෙනාට. එහෙමයි කොච්චර ඉන්නවද මේ ලෝකේ? ඒ වගේම පින් රැස් කිරීමකුත් නෑ කියනවා ඒ කෙනාගේ ජීවිතේ. ඒ පුද්ගලයාට දෙලොවම තිබෙන්නේ පරාජයක් විතරයි කියනවා. මේ ජීවිතේ භෝග සම්පත් උපද්දගෙනත් නෑ, පින් කරගෙනත් නෑ. මෙලොවත් දුකින්
පරලොව දුකටපත් වෙනවා. අන්ධ කෙනා. එහෙනම් සසරදිවත් අන්ධ කෙනෙක් නොවෙන්න ඔබ කටයුතු කරන්න ඕන. කිසි දවසක අන්ධ කෙනෙක් නොවෙන්නේ මෙන්න මේ ක්‍රමයට. මේ ජීවිතේ මේක හදා ගන්න ඕනේ එතකොට. අන්ධ කෙනෙක් නොවන ප්‍රතිපදාව. ඊළඟ කියනවා අතාපරායන් අක්ඛාතෝ ඒක චක්කූච පුග්ගලෝ ධම්මා ධම්මේන සසටු භෝගානම් පරියේසති. තථාගතයන් වහන්සේ විසින් එක ඇසක් පමණක් තිබෙන පුද්ගලයෙක් ගැන වදාරන ලද්දේය. ඔහු ධාර්මිකවත් සමහර අය අධාර්මිකවත් කෛරාටිකවත් භෝග සම්පත් හොයන කෙනෙක් කියනවා. සමහරට ඔහු ධාර්මික හොයන්න පුළුවන් අධාර්මික හොයන්න පුළුවන්. කුමක් නිසාද? ඔහුට තිබෙන්නේ එක ඇසයි. තෙයේන කූට ධම්මේන මුසාවාදේන චූහයම් කුසලෝ හෝති සංඝහතුන් කාම භෝගීච මානවෝ ඊතෝසෝ නිරයන් ගන්තා ඒක චක්කුම් විහඤ්ඤති. කම්සප විඳිනේ මිනිස්සයා මොකද වෙන්නේ? වංචාවෙන් අධාර්මික හොයන කෙනා සොරකමින් යුතුව කූට ව්‍යාපාර තුලිනුත් බොරුවෙනුත් යන දෙකේම භෝග සම්පත් රැස් කරන්න දක්ෂයි කියනවා. නමුත් ඒ එක ඇසක් ඇති ඒ පුද්ගලයා මේන් චුතව නිරයට ගිහින් වෙනසී යන්නේ කියනවා. බලන්න මේ කොච්චර භෝග මහා ව්‍යාපාරිකයෝ. ඒතර එක හැක් තියෙන ව්‍යාපාරිකයන්ට වෙන වැඩේ මේ. එක හැක් තියෙන ව්‍යාපාරිකයන්ට. එන මේ අන්ධයටත් එක හැක් තියෙන ව්‍යාපාරිකයන්ටත් වෙන වැඩේ. විචක්කුපන අක්කාතෝ සෙට්ටෝ පුරිස පුද්ගලෝ ධම්ම ලද්දේහි භෝගේහි උට්ටානාදිගතන් දනං. තථාගතයන් වහන්සේ විසින් දැස් ඇති ශ්‍රේෂ්ඨ පුද්ගලයාගෙන වදාන ලද්දේ ඔහු නැගී සිටි වීරියෙන් යුක්තව ධාර්මිකව ලැබෙන්නා වූ ධනෙ උපයා ගන්නවා. බලන්න මේ ඇස් දෙකක් තියෙන කෙනා මොකද වෙන්නේ? ධාර්මිකව තමයි කලබල නෑ යාගේ. දැන් මේක වෙන්නේ මේ එක හැක් තියෙන පුද්ගලට වරදින තැන කොහමද? කලබලේ. ඒ බාහිර අය ගෙවල් හදනවා, යාන වාහන ගන්නවා, තට්ටු පිට තට්ටු ගන්නවා, ළමයි ඉගෙන ගන්නවා. ඒතර මොකද වෙන්නේ? එයත් කුමද කරන්නේ? ධාර්මිකවයි අධාර්මිකවයි පුළුවන් හැම පැත්තෙම කෛරාටික වංචා ක්‍රමවලින් උපය සමහරට ගෙවල් දොරවල් හදනවා, තට්ටු පිට තට්ටු ගහනවා, රාජශ්‍රීයෙන් ඉන්නවා. මැරිච්ච ගමන් පින්වත්නි නිරේ. හැබැයි ඇස් දෙකම තියෙන මහා ශ්‍රේෂ්ඨ උත්තමයෝ ඉන්නවා මේ ලෝකේ. ඔහු නැගී සිටී වීරියෙන් යුක්තයි. කලබල නැහැ. ස්ථානෝච්ච ප්‍රඥාවෙන් යුක්තයි. ධාර්මිකව කරුණා, මුදිතා, උපේක්ෂා පෙරදැරි කරගෙන වංචා නැති, සටකපට නැති, මායා නැති සිතින් ධාර්මිකව ධනෙ උපද්දනවා. දදාති සෙට්ට සංකප්පෝ අව්‍යග්ග මනසෝ නරු උපේති බද්ධ කණ්ඨාන යත්ත ගන්තාන සෝචති. ඔහු ශ්‍රේෂ්ඨ අදහස් ඇති කෙනෙක් කියනවා. ධර්මයේ කෙරෙහි සැකරහිත සිත් ඇති කෙනෙක් කියනවා. ඔහු පින් රැස් කර ගැනීම කිරීම නිසා. දැන් බලන්න ධාර්මිකවම වෙලහෙළඳාම් කිරීම වෙලහෙළඳාමින් මේ ජීවිතය සූපත් කරනවා. ඒ කෛරාටික නැති, වංචා නැති, හොර නැති, බොරු නැති ඒ ධාර්මික ජීවිතය පින් උපද්දනවා. දැන් ගුරුවරුන්ට මේක කරන්න පුළුවන්. ධාර්මිකව පංචශීලයේ පිහිටලා මේ කෛරාටික නැතිව, වංචා නැතිව, අවංක අදහසින් මහන්සි වෙලා කරුණා, මෛත්‍රී, මුදිතා, උපේක්ෂාවේ පිහිට ළමයිට උගන්වනවා. වෛද්‍යවරුන්ට මේ විදිහට කරන්න පුළුවන්. ඉංජිනේරුවන්ට මේක කරන්න පුළුවන්. රජයේ නිලධාරීන්ට මේක කරන්න පුළුවන්. ඊළඟට රජයේ අනිත් රැකියා කරන අයට මේක කරන්න පුළුවන්. පෞද්ගලික සේවයට මෙතන පිළිහිලා කටයුතු කරන්න පුළුවන්. මෙලොවත් ජයගෙන පරලොවත් ජය ගන්න අය. මොකද වෙන්නේ මේ වගේ කට්ටිය? මරණින් මේ ජීවිතෙත් ශෝක රහිත සිතින්, බය නැති සිතින් ඉඳලා පරලොව මොකද වෙන්නේ? සොඳුරු ලෝකකට පැමිණෙන්නේ. සොඳුරු උපතක් කරා යනවා.
මේ ජීවිතේ සුවසේ ඉන්න කිසි බයක් නැහැ. තැති ගැනීමක් හටගන්නේ නැහැ ඔහුට. පින්වත්නි ධාර්මික ඉන්න කෙනාට බය නැහෙනි. ධාර්මික ඉන්න කෙනාට තැති ගැනීම නැහැ. ධාර්මික ඉන්න කෙනාට මේ දුක නැහැ, ශෝකය නැහැ. අන්දංච ඒක චක්කුංච ආරකා පරිවජ්ජේ දුචක්කුම් පන සේවේත සිට්ටම් පුරුෂ පුද්ගලන්ති. දෙලොව නොදක්නා අන්ධ කෙනාත් මෙලොව පවණක් දක්නා එකස් ඇති කෙනා දුරින්ම දුරු කළ යුතුයි කියනවා. අන්ධ කෙනා දුරින් දුරු කරන්න කියනවා. එක හැත් තියෙන කෙනා දුරින්ම දුරු කරන්න කියනවා. දැස් ඇති දැසම ඇති ශ්‍රේෂ්ඨ පුරුෂ පුද්ගලයා තමයි කියන ශ්‍රේවණය කරන්න ඕන. බුදුරුන්ගේ අවවාදයයි. එහෙනම් මොකද වෙන්නේ? මේ ඇස් දෙකම පේන ශ්‍රේෂ්ඨ පුද්ගලයා ඇසුරු කරන්න කියනවා. ඒ ඇසුරු කරන කෙනා පවා පිරිහින්නේ නැහැ පින්වත්නි. ඇසුරු කරන කෙනා පවා පිරිහින්නේ. සුවඳවත් දේවල් අපි අන්දේක අපි දවටගෙන ගියොත් දවටගත්තු දේ සුවඳ හමනවා. ඒ වගේ තමයි ඇස් දෙකක් තියෙන සත්පුරුෂයෝ අපි ඇසුරු කළොත් අපිවත් සුවඳ හමනවා. ඒ නිසා පින්වත් මේ ධර්ම දානය දෙන පිරිස උදාාර පිනක් කරගන්නේ. ධාර්මිකව උපයනවා නම් ධර්මයෙන් මේ දේවල් ලබාගෙන තමනුත් ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ධනය දෙව් මිනිස් ලෝකයට දෙනව නම් ඒ ඇස් දෙකම පාවිච්චි කරමින් තමයි අපේ සොඳුරු ජීවිතය ගත කරගන්න. මෙලවත් සූපත් වෙනවා. පරලොවත් සූපත් වෙන ජීවිතයක් ගත කරන්න අපි දක්ෂ වෙන්න ඕන පින්වත්නි. ඒ නිසා මේ පින්වත් සියලු දෙනාටම මේ දුර්ලභ ලාභ උදා කරගන්නට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. පින්වත්නි අද දින සම්බුදු සිත කසිරිය සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ 61 වන උපන්දිනයේ යෙදෙන තම ස්වාමි පුරුෂයාට සිත් පැතීම් පිණිස ඉසුරු ටෙක්ස්ටයිල්ස් නවනගරයේ තඹුත්තේගමන් ලිපිණේ පදිංචි පින්වත් බිරිඳ සහ කල්න මිතුරන් පිරිස ඒක රාශී වෙලා තමයි මේ උදාාර පුණ්‍ය සම්පත්තිය රැස් කරගන්න. ඉතින් මේ රැස් වන උදාාර පින ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා සක්දිවිඳුන් විරෝධ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාහස්ත සතරවරන් රජදරුවන් සෙම්පත් දෙවිවරු ඉෂ්ඨකාමී දෙවිවරු ප්‍රදේශ භාර පළාත් භාර සත්පුරුෂ සියලු දෙවිවරු සුමන සමන් දිව්‍ය රාජ්‍ය ආලවක දෙවියන් ජනවසඹ දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. බෝරජානන් වහන්සේලා ධාතුන් වහන්සේලා සුරකින්න සියලු සත්පුරුෂ දෙවිවරු සම්බුදු සසුන සුරකින්න සියලු සත්පුරුෂ දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ඉෂ්ඨකාමී සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දෙහිමි රැකවරණේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට මහා සංඝරුවනට සලසා දෙත්වා. දෙවියෝ දුතුන් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පින පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට සත්පුරුෂ මහා සංඝරත්නයට ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍යාලය අනුශාසක අලුදිනී සුබෝධි ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා මාධ්‍යාලය වෙනුවෙන් කැප වෙන මහා සංඝරත්නයට උපාසක දරුවන්ට අනගාരിക පින්වතුන්ට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා මාධ්‍යාලයේ කාර්ය මණ්ඩලයට ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා චිරජීවනයේ සලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දිව්‍යංග දෙහිමි රැකවරණ සලසේවා. මේ සම්බුද්ධ ශාසනයේ බබලවන්නට මේ කරන සියලු කටයුතු සඵල වේවා. ශාසනික සේවාවන් සඵල වේවා. ඒ සඳහා තුනුරුවනේ අනන්ත ආශිර්වාද දිව්‍යංග දෙහිමි රැකවරණ සලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පින දෙපාර්ශ්වයේ නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පින ඒ 61 වන උපන්දිනයේ යෙදෙන තම ස්වාමි පුරුෂයාට මේ පින් අනුමෝදන් වේවා. ඒ ඉසුරු ටෙක්ස්ටයිල්ස් නවනගර තඹුත්තේගම ලිපිණේ පද්‍ය පින්වත් මාතාවට ඒ වගේම දුවා දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. සුජීවත සිටින සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා.
ව්‍යාපාර කටයුතු සඵල වේවා. දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඵල වේවා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට කොරෝනා වෛරසයෙන් පීඩා විඳින සියලු දෙනා සුවපත් වේවා. අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාදයේ දෙවියන්ගේ දෙහැමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.